ආයුබෝවන් 2566 වන වෛශාඛයේ මංගල්‍ය අසිරියත් සමගින් සුසන්දේශ ප්‍රවෘත්ති විකාශයෙන් අද ඔබ හමු වන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත ප්‍රථමයෙන් දකිමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. අර්බුදයන් රැසක් මැද්දේ සැමරෙන වෙසක්. බෞද්ධයා ගුවන් විදුලියට 11 වසරයි. වල්ගොව්වාගොඩ ශ්‍රී මේදංකර විමල බුද්ධිනා හිමියෝ අපවත් වෙති. ලොව පහළ වූ අසම සම ශාස්තෘවරයාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම හා පිරිනිවන් පෑම සිදු වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය කිරීම යන අවස්ථා 3 සිදු වූ දිනය ලෙස වෙසක් පුන් පොහෝ දිනය සැමරෙනවා. මීට අමතරව බුදුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීමද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීමද අදවෙනි දිනක සිදු වූ බව ඉතිහාසයේ සඳහන් වනවා. ඒ අනුව සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනයෙන් නිමාවට පත්වනවා. ශ්‍රීපාද වන්දනා වාරය 2021 හුදුවක් මාසේ දෙසැම්බර් මාසයෙන් ආරම්භ වුණා. දැන් 2022 මැයි මාසේ වෙසක් පොහොයෙන් නිම කිරීමේ පින්කම් සිද්ධ කිරීමයි බලාපොරොත්තුව. එය නිම වෙන දවස මැයි මාසේ 17 වෙනිදා. මැයි 17 දක්වා වන්දනා වාරයේ පවතිනවා. 17 වෙනිදා වෙසක් අව පෑලවිය උදාවීමත් සමග 1885 වසරේ සිට වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් වන අතර 2000 වසරේ සිට වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා. මේ අතර බුදුන් වහන්සේගේ ත්‍රිමංගල්‍යය සිහිපත් කරමින් දිවයිනේ පූජනීය ස්ථානවල ආගමික වැඩසටහන් අද පැවැත්වුණා. බරට සදහැවතුන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල අද නිරත වුණේ විවිධ අර්බුදකාරී තත්වයන් රට තුළ පැන නැගී ඇති වාතාවරණයක් තුළයි. බෞද්ධ මාධ්‍ය ජාලයේ පිහිටි කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේද පොහෝ දින වැඩසටහන් මාලාව අද සජීවීව විසුරුවා හැරුණා. බැතකාලීන වර්ෂ කිහිපයක් පුරා සම්බුදු තෙමගුල උත්සවශ්‍රයෙන් සැමරීමට මෙරට බෞද්ධ ජනතාවට අවස්ථාව අහිමි වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික බෞද්ධයන් බොහෝ දුෂ්කරතා මැදවද ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් වෛශාඛ මංගල්‍යයේ මහත් ශ්‍රද්ධාවෙන් සමරන අයුරු මෙවර දක්නට ලැබුණා. එය අනුව අදට යෙදී තිබෙන වෙසක් පොහොය වෙනුවෙන් ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වැඩසටහන් පැවැත්වුණා. අටමස්ථානාධිපති පූජ්‍යපාද පල්ලියගම ශ්‍රීනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙනුයි අද දිනේ පුරා ආගමික වැඩසටහන් දියත් කෙරුණේ. ඓතිහාසික රුවන්වැලි මහා සෑරදුන් අභියසද සදහැවතුන්ගේ සහභාගීත්වයෙන් ආගමික වැඩසටහන් අද දියත් කෙරුණා. වෙසක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා සදහැවතුන් විශාල පිරිසක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අද පැමිණියේ මෙලෙසින්. කොවිඩ් වසංගතය හේතුවෙන් ඉකුතු වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාව සදහැවතුන්ට සීමා වූ අතර මෙවර සදහැවතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රයද අද ආගමික වැඩසටහන් පැවැතුනේ කළුතර බෝධිපාරකාර මණ්ඩලයේ සංවිධායකත්වයෙන්. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේද අද ආගමික වැඩසටහන් පැවැත්වුණා.
බෞද්ධ මාධ්‍යජාලය ස්ථාපිත කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථාන පරිශ්‍රයේ බොහෝ දින වැඩසටහන් මාලාව අදත් සජීවීව විසුරුවා හැරුණා. අලුයම කිරියහර සම්බුද්ධ පූජාවෙන් හා සීල සමාදාන වැඩසටහනෙන් ආරම්භ කෙරුණු වැඩසටහන් මාලාව තුළ ධර්මදේශනා ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන් ආදී දියත් කෙරුණේ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සසරදිත් අපි ඕන තරම් බුද්ධ ශාසනය ඇසුරු කරන්නට ලැබෙන්නේ නැති. හැබැයි එකම බුද්ධ ශාසනයක්වත් අපි ආදරයෙන් ඇසුරු නොකළ නිසා අපි තාමත් සසරේ. මේ බුද්ධ ශාසනයත් කෙමින් කෙමින් ඉක්මලා යනවා. දින 365න් වාසනාවන්තම දවස තමයි අද දවස නේද? ගෙවල් වල සැරසිලි සියල්ල කරේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන. ඒ නිසා විශේෂයෙන් අපි බොදුණු හැටියට මේ සැරසිලි සම්පදාය කියන දේ පැරණි සාම්පදායික ක්‍රමවේද අධ්‍යයනය කරලා අපි කරොත් ඒ සැරසිල්ල වෙසක් එක උපරිම වශයෙන් සැමරීමක් හැටියට සලකන්නත් පුළුවන්. ඒවා පිළිබඳේ නිර්මාණ කිරීමේ යම්කිසි අධ්‍යයනයක් ඇතිව අපි මේ දේවල් නිර්මාණය කරොත් ඒකත් අපිට ප්‍රතිපත්තිය කරා ගමන් කිරීමට එක හේතුවක් වෙනවා. පුරිස වූ බුදුරජාණන් වහන්සේ. බුදුගුණ නවයයි නෙවෙයි තියෙන්නේ. අනන්ත අපරිමාණ බුදුගුණ තියෙනවා. ඇත්තටම අපි වගේ අයට ඒ බුදුගුණ කියානිම කරන්න බෑ. අපිට නෙවෙයි සාරිපුත්‍ර මහා රහතන් වහන්සේටවත් බෑ. හැම කුසල ධර්මයකටම ශ්‍රද්ධාව මුලයි කියලා සිහිපත් කළේ. අපි හාමුදුරනේ ශ්‍රද්ධාවේ වර්ග දෙකක් ගැන මූලිකව සඳහන් කරන මේ ශ්‍රී සම්බෝධි බෞද්ධ සදහම් සංග්‍රාමයේ මෙවර කලාපයේද අද නිකුත් කළා. මේ අතර වෙසක් සැරසිලි වලින් ප්‍රදේශ අලංකාර කිරීමට හා දන්සල් ආදී සංවිධානය කිරීමටද මෙරට ජනතාව කටයුතු කර තිබුණා. හික්මීමෙන් යුක්ත බෞද්ධයන් වශයෙන් කිසිදු අවස්ථාවක හිංසා පීඩා නොකර අනුන්ගේ දුකේදී දුක්වන හා සැපේදී සතුටු වන පිරිසක් ලෙසින් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරමින් වෙසක් තොරන් වෙසක් කූඩු ආදී ආමිෂ පූජා මගින් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගනිමින් මෙවර වෙසක් උත්සවයේ සැමරිය යුතු බව ත්‍රිනිකායක පූජනීය මහා සංඝරත්නය අවධාරණය කරනවා. අද මේ වකවානුව ව්‍යාපාරකොට ටිකක් කලබලකාරී වාතාවරණයක් පවතින වකවානුවක්. මේ ඉස්සරත් අවුරුදු 2-3ක් ඒ අසහනකාරී පැවතුම් තුළ තමයි මේ වෙසක් උත්සවයේ පවා අපේ බෞද්ධ පින්නතුන් සැමරුවේ. මේ වර්ෂයේදී ටිකක් දුරට සාමකාමී පරිසරයක් තුළ මේ පැවැත්වීමට අවකාශ ලැබිලා තියෙනවා. ඒ නිසා ඉවසීමෙන් දයාවෙන් කරුණාවෙන් ශ්‍රද්ධාදී ගුණධර්ම පෙරදරි කරගෙන මේ උත්සවය ඉතාම උසස් අන්දමින් පවත්වන්නට කියන එක තමයි භික්ෂූන් වහන්සේලා හැටියට අපි කවුරුත් ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන් ලංකාවාසී බෞද්ධ ජනතාව කල්පනාවට ගන්න ඕන. ලංකාව අනිකුත් රටවලටත් බුදුදහම බෙදා දෙන මුල් ස්ථානයක් හැටියටයි ලෝකයක් පිළිගන්නේ. එනිසා අපේ රටේ වෛරය, ක්‍රෝධය, හිංසාව, පීඩාව මෙන්න මේ වගේ දේවල් වලින් වෙන් වෙලා ඒ වෙනුවට කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව කියන මේ උතුම් පින් සිතුවිලි පහළ කරගෙන ඔබේ ජීවිත වාසනාවන්ත කර ගැනීමට මේ වෙසක් දිනේදී අධිෂ්ඨාන කර ගන්න ඕනේ.
ඉතින් මේ වර්ෂයේ වෙනකොටත් රටේ විවිධ ප්‍රශ්න ඇති වෙලා තියෙන කාල සීමාවක්. ඒ නිසා හැමදෙනාම වගේ දැනට ඒ වෙනදා කරනු ලබන තොරම් විදිකිරීම ආදියට ඉඩකඩ සලසා ගන්නට අවස්ථාවක් නැති වුණත් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් ඒ තමන්ගේ ජීවිතයට ප්‍රතිපත්ති එකතු කර ගැනීම සඳහා මේ වෙසක් සමයේ උත්සාහවත් වෙන්න ඕනෑ කරනවා. ඒ නිසා වඩාත් අපි මේ කාලයේහි පංචශීලය ආරක්ෂා කරගෙන වෙසක් පොය දිනේ අෂ්ටාංග උපෝසත සීලෙහි සමාදන් වෙලා දුගී මගී යාචකාදීන්ට තමන්ට පුළුවන් විදිහට සැලකිලි සත්කාර සම්මාන දක්වලා ගුණ ධර්ම දියුණු කර ගැනීමට මේ කාලයේහි උනන්දු වෙන්නට ඕනේ. විශේෂයෙන් අද කාලයේ පිළිබඳව සිහි කරන විට මනුෂ්‍යයන් ඉතාම අසහනකාරී තත්ත්වයකට පත්වෙච්චා වූ කාලයක් මේ කාලය තුළදී විශේෂයෙන් ධර්මයේ සිහි කරන්නට ඕන. එහෙම නැත්නම් අපි හැම දෙනාම පිරිහීමට පත්වෙනවා. අපේ අභ්‍යන්තරයේ පිරිහීමට පත් කරගෙන මෙලව පරලොව දෙකීම අපි විනාශයට පත්වෙනවා. ඒ නිසා අපි මේ වෙසක් පොහොය දවසේදී හැම දෙනාටම කාරුණිකව අනුශාසනා පවත්වන්නේ මෙවන් උතුම් දවසක ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව සිහිපත් කරලා මනස සකස් කරගෙන ඊටාම උතුම් ජීවිත ගත කරන්න මිනිසයන් වශයෙන් උපන්න අපි හැමදෙනාම විසුද්ධ දේවත්වයට පත් වෙන්නට ඕන කියන උදාරතර ප්‍රාර්ථනයන් ඇති කරගන්නට ඕන. අසිරිමත් සදහම් sannivedanaye ආශ්චර්යමත් බෞද්ධ ගුවන් විදුලියේ මන් සලකුණ බෞද්ධ ගුවන් විදුලිය අද තම 11 වන සංවත්සරය සමරනවා. හරියටම මීට වසර 11කට පෙර අදවන් දිනක පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමියන්ගේ සිතෙහි පහළ වූ උදාරතර හැඟීමක් මල්පල ගැන්වුණේ සුවහසක් සාදු සිත් තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත කරමින්. ඒ බෞද්ධයා ගුවන් විදුලියේ සමාරම්භයයි. බෞද්ධ නාලිකාවීම වැඩසටහන් බෞද්ධයා ගුවන් විදුලිය තුලින් ලංකාව පුරාම ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට ශ්‍රවණය කරන්නට ඉඩ හසර අද උදා වී තිබෙනවා. සුවහසක් බොදු දනන් හට දහම් පිපාසය සංසිඳවා ගන්න එදා සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා පරිදි බෞද්ධ ගුවන්විදුලිය 2011 වර්ෂයේ මැයි මාසේ 15 වනදා අපේ ලාංකීය බෞද්ධ දනන් වෙත දායාද වෙනවා. සම හිත සුව පිණිස කියන උදාරතර පරමාදර්ශී තේමාව මුල් කරගෙන බෞද්ධ ගුවන්විදුලිය එලෙස ආරම්භ වෙන්නේ 2007 බෞද්ධ රූපවාහිනී නාලිකාව ආරම්භ කරලා ඒ අත්දැකීම් සම්භාරයත් සමග ඉතින් කුසල ධම්ම නායක හාමුදුරුවන්ගේ තිබුණු දුරදක්නා නුවණ නිසාම කොළොම් පුරෝරයට පමණක් සීමා වෙලා තිබිච්ච මේ බෞද්ධ නාලිකාවේ කටයුතු අපි ආරම්භක අවධියේදී පවත්වාගෙන ගියේ ඊටාම අඩු භෞතික සම්පත් ඒ වගේම ඊටාම අඩු සම්පත් වලින් තමයි අපි මේ කටයුතු පවත්වාගෙන ගියේ. නමුත් ක්‍රමානුකූලව පැලයක් වැඩෙන්නේ යම්සේද ඒ විදිහටම බෞද්ධ ගුවන්විදුලිය ටිකෙන් ටික පියවරෙන් පියවර ඉදිරියට ඇවිත් අද වන විට මහා සුවිසල් මාධ්‍ය වනස්පතියක් විදිහට මේ ලංකාවේ වැජබෙන බව නොරහසක්. ධර්ම sannivedanayට නව මානයක් විවර කර දෙමින් සුවහසක් ශ්‍රාවකයන් සදහැවතුන් බවට පත් කරමින් තම නිවසේ සිටම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ අවස්ථාව ජනමාධ්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. බෞද්ධ ගුවන්විදුලි ආරම්භ වී කාලයක් ගතවීමත් සමගම වෙනත් ගුවන්විදුලි නාලිකා ඕලාරික මාධ්‍ය සම්ප්‍රදායෙන් බෞද්ධ කටයුතු සඳහා යම් යම් වශයෙන් යොමුවීමම බෞද්ධ ගුවන්විදුලිය ලද සුවිශේෂී ජයග්‍රහණයක්.
අද කාලේ වන විට ඉතාම දියුණු තාක්ෂණික ක්‍රමෝපායන් උපයෝගී කරගෙන තමයි බෞද්ධ ගුවන්විදුලියේ කටයුතු අපි දිවයින පුරා විසුරුවාලන්නේ. මේ වන විට කොළොම් පුරවරයට පමණක් සීමා වෙච්ච අපේ ශාඛාජාලය දිවයිනම ආවරණය වන පරිදි ශාඛා කාර්යාල 9ක් කරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපේ ශ්‍රවණ ජාලය දිවයිනම ආවරණය වන පරිදි FM MHz 101.3න් සහ FM MHz 101.5න් ගුවන් ගැබ සිසාරා විසුරුවාලන්නට අද වන විට අපට හැකියාව ලැබී තිබෙනවා. තම ගුරුදේවෝත්තමයන් වහන්සේගේම අඩිපාරේ ගමන් කරන වර්තමාන බෞද්ධයා නාලිකාවේ සභාපති තැන්පත් පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ අවවාද ආශිර්වාද මැද ආදර්ශමත් ගමනක බෞද්ධයා ගුවන් විදුලිය ගමන් ගන්නේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ආශිර්වාදය මැදයි. අද බෞද්ධ ගුවන්විදුලිය මේ ඉන්නා වූ තැනට එන්න සුවිසල් පිරිසක් අප වටා ඒකරාශී වී සිටියා. එහිදී පළමුවෙන්ම මතක් කරන්නට ඕනේ බෞද්ධ නාලිකාවේ ධර්මදේශනාවන් පවත්වන දේශකයන්න් වහන්සේලා. උන්වහන්සේලා තමයි අපේ ජීවනාලිය. ඒ වගේම අපට හිතැති ශ්‍රාවකාරකාදිය නොවන්නට මෙවැනි අත්‍යුදාර කටයුත්තක් දීප ව්‍යාප්තව දීර්ඝකාලීනව පවත්වාගෙන එන්නට හැකියාවක් නොවන්නට තිබුණා. එනිසා අපේ ශ්‍රාවක හිතයිශීන් මේ මොහොතේදී හදපිරි ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. ඒ වගේම දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය ලෝකයටම බෙදලා දෙන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න කලන මිතුරු ශ්‍රාවක සංසදයක් අපට සිටිනවා. ඒ සුපින්වතුන්ගේ නොමද දායකත්වයෙන් තමයි කිසිදු වෙළඳ දැන්වීමක් ප්‍රචාරය නොකරන බෞද්ධ ගුවන්විදුලිය අද වන විට අපිට පවත්වාගෙන යන්නට හැකියාව ලැබී තිබෙන්නේ. ඉතාම සුළු කාර්ය මණ්ඩලයක් තමයි බෞද්ධ ගුවන්විදුලියේ කටයුතු පවත්වාගෙන යන්න තමන්ගේ කරවුර ලබා දෙන්නේ. ඉතින් ඒ තරුණ සහෘද පිරිසද මේ මොහොතේදී හදපිරි ගෞරවයෙන් සිහිපත් කරගෙන අධ්‍යතනයේ අපට නායකත්වයේ දායකත්වයේ ලබා දෙන සවියක් ශක්තියක් වන එදා කුසල ධම්ම නායක හාමුදුරුවෝ ගෙන ගිය උදාරතර පුණ්‍යවන්ත ව්‍යාපෘතීන් නොපිරිහෙලා අදටත් ඉෂ්ට සිද්ධ කරන්නට කැපවෙන්නේ වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති අවසරයි අපට නම කියන්න පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ. ඉතින් අපි මේ 11 වර්ෂයක් පුරා අපේ කටයුතු දියත් කලාසේම වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන්ගේ අධීක්ෂණයෙන් එවැගේම මූල්‍ය සහ පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් දල්විස් මහත්මයාගේ නායකත්වයෙන් බෞද්ධ මාධ්‍යජාලයේ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ කල්යාණ අලවත්තේගම සහෘදයා ප්‍රධාන සමස්ත කාර්ය මණ්ඩලයේම ඒකරාශීත්වයෙන් තමයි මේ කටයුත්ත දියත් කරන්නේ. අවුරුදු 11ක් යන තැන ප්‍රාර්ථනා කරනවා තව 700 වස් කාලයක් මේ සම්බුද්ධ ශාසනය මේ මාතෘ භූමියේ පවතින තුරා බෞද්ධ නාලිකාව යෙහෙන් වැජබේවා එයින් ඵල ප්‍රයෝජන ලබාගෙන ඔබ අප සියලු දෙනාටම මේ සසර ගමන කෙටි කරගන්න ඉතා ඉක්මනින්ම හැකියාව ලැබේවා කියා. අදට යෙදෙන බෞද්ධයා ගුවන් විදුලියේ 11 වන සංවත්සරය සහ වෙසක් දිනයට සමගාමීව නැගෙනහිර කොළඹ මූලික රෝහල කේන්ද්‍ර කරගනිමින් පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබුණත් රටෙහි පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම පින්කම් මාලාව පොසොන් පොහොය දින දක්වා ඉදිරියට රැගෙන ගියා. ඒ අනුව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ රෝගීන්ට සහ කාර්ය මණ්ඩලය වෙත උදෑසන සහ දිවා ආහාරය පිරිනැමුණා. කාර්ය මණ්ඩලය සහ රෝගීන් වෙනුවෙන් මේ දානමය පින්කමක් සිදු කරන්නදී ඒකට තමයි අද දවසේ මාර්ච් දෙකට පැමිණිලා අපි වෙනුවෙන් මේ ප්‍රාථමික අනුග්‍රහයට දක්වලා අපි සියලු දෙනා වෙනුවෙන් මේ කාර්යය අද දවසේ ඔය දවසේ සිදු කරන්න යෙදුනේ. ඉතින් වහන්සේ ඒ දක්වලද කාර්මිකත්වයට අනුග්‍රහකත්වයට අපි රෝහල වෙනුවෙන් සියලුම දෙනාගේ ගෞරව
පූර්ව නමස්කාරය සියලු දෙනා වෙනුවෙන් පින්නවන්ත මේ අවස්ථාව කරගන්නවා. මුල්ලේරියාව නවනගරය හිඹුටාව යන ලිපිනයේ පදිංචිව සිට පරලෝ සැපත් MD චන්ද්‍රසිරි පිරිස් මැත්තුමන්ට නිවන් සුව පිණිස බිරිඳ ශාම්‍යා දීපානි මුණසිංහ මහත්මිය හේෂාන් පීරිස් පුතණුවන් ප්‍රමුදි සහ හර්ෂණී දිසානායක එක්ව මෙම පින්කම සඳහා තම දායකත්වය ලබා දුන් අතර සංඝගත දක්ෂිනාවක්ද මෙහිදී පැවැත්වුණා. අද දවසේ මේ සුවිශේෂී පින්කම කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් සිද්ධ කරන්නට අදහස් කළා. ඒ අනුව නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි අඩුවක්ව පැවතුණු ඒ කාර්මික ගොඩනැගිල්ල විශාල මුදලක් වේ පෑදම් කරලා බෞද්ධ නාලිකාව මගින් මේ වෙනකොට ඉදි කරලා නිම කරන්නට යෙදුනා. ඒ වෙනුවෙන් විශාල පිරිසක් දායක වුණා. ඒ දායක පින්නතුන් අතරින් ප්‍රධානම දායකත්වය හිඹුටානේ පදිංචි දීපානි මුණසිංහ මෑණියන් හේෂාන් පුතණුවන් එවැගේම ප්‍රමුදි දියණිය හර්ෂණී ඥාති දියණිය එවැගේම මේ පින්වත් හැමදෙනාම ඒක රාශී වෙලා මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. අද දවසේ ඒ ගොඩනැගිල්ල විවෘත කිරීමට අදහස් කරගෙන තිබුණත් රටේ පවතින කලබලකාරී තත්ත්වය නිසා අපිට මේ කටයුතු සිද්ධ කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කොහොම වුණත් පොහොය දවසේ ඉතා වටිනා පින්කමක් විදිහට රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම රෝගීන්ට අවශ්‍ය කරන ඒ ආහාර පාන ආදිය සුවිශේෂී විදිහට සකස් කරලා ඒ අයට ඒ ආහාරය සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබුණා. ඉතින් අද දවසේ සමස්ත රෝහලේ කටයුතු කරන සෑම සුළු දෙනාටම උදේ ආහාර වේලත් දහවල ආහාර වේලත් ඒ වගේම තේ පැන් සංග්‍රහය ආදී වශයෙන් අද දවසේ අවශ්‍ය කරන ආහාරමය අවශ්‍යතාවය අපට සම්පූර්ණ කරන්නට අවස්ථාව ලැබුණා. මහාවිහාර වංශික ශ්‍යාමපාලී මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ ප්‍රධාන ලේකකාධිකාරී පිළිමතලාව ඉලුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා විහාරස්ථානය ඇතුළු විහාරයන්හි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍යපාද වල්ගුවාගොඩ ශ්‍රී මේදංකර විමලබුද්ධි නායක ස්වාමින් වහන්සේ අද අපවත් වේ තිබෙනවා. අපවත් වන විට නායක ස්වාමින් වහන්සේ 81 වන වියෙහි පසුබුණා. අපවත් වී වදාළ පූජ්‍යපාද වල්ගොවාගොඩ විමලබුද්ධි නායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය මෙවන විට පිළිමතලාව ඉලුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා මහා විහාරස්ථානය තුළ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරවය පුද කිරීම සඳහා සංඝරත්නය මෙන්ම ප්‍රදේශවාසීන්ද පැමිණ සිටියා. 1941 වර්ෂයේ වල්ගොවාගොඩ ප්‍රදේශයේදී නාහිමියන් ජන්මලාභය ලබා තිබෙනවා. අනතුරුව පසු කාලීනව ප්‍රවෘත්ති අධිවියට ඇතුළත් වූ නාහිමියන් සුපේශ්වල ශික්ෂාකාමී තරුණ වහන්සේ නමක් ලෙස ආගමික ශාසනික හා සමාජීය වශයෙන් ඉටු කළ සේවය අතිමහත්. මල්වතු විහාර පාර්ශවයේ ප්‍රධාන ලේකකාධිකාරී ධූරයේ දරූ නාහිමියන් වල්ගොවාගොඩ විහාරය, ඉලුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා මහා විහාරය, බොවලිකඩ ශ්‍රී වර්ධනාරාම යන විහාරයන්හි විහාරාධිපති ධූරයේ හෙබවූ අතර මහනුවර ශ්‍රී සංඝරාජ මහපිරිවන් පරිවනාධිපති හිමියන් ලෙසද කටයුතු කර තිබෙනවා. දේහය පිළිබඳ අදහන පූජෝත්සවය එළඹෙන අඟහරුවාදා දින සිදු කිරීමට නියමිතයි. රටේ අභිවෘද්ධිය උදෙසා ඔබ වෙත ගෙනෙන යා යුතු මග විශේෂාංගය දැන්. යා යුතු මග ලක්මවගේ අභිවෘද්ධිය උදෙසා. රටක ආර්ථික ස්ථාවරතාවය ඇති කරගන්න
ඉතාමත්ම වැදගත් සාධකයක් තමයි රට දේශපාලනික වශයෙන් සහ සමාජීය වශයෙන් ස්ථාවර වීම. රටක් ස්ථාවර නොවෙනකොට දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපි දකින දේ තමයි ව්‍යාපාරවලට Tamanගේ කාර්යයන් නිසි පරිදි කරගෙන යන්න බැරි වෙනවා. අපි අද දකින තත්ත්වය තුළ රට වසා දමලා තියෙනවා, නිෂ්පාදන ආයතන වලට Tamanගේ කාර්යයන් කරගන්න බැරි වෙනවා. ඒ වගේම විදේශ විනිමය ජනනය වෙන ප්‍රධාන කර්මාන්තයක් තමයි ලංකාවේ සංචාරක කර්මාන්තය කියන්නේ. එතකොට රටක් තුළ පවතින මේ අස්ථාවරතාවයන් තුළ මේ වන විට බොහෝ රටවල් නිවේදන නිකුත් කරලා තිනවා ලංකාවේ සංචාරය කරන්න එපා කියලා. එමන මෙවැනි තත්ත්වයන් පැවතීම තුළ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය විසඳා ගැනීමට අපිට තියෙන ඉඩ ප්‍රස්ථා තවදුරටත් අහිමි වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි මූලික වශයෙන් කරන්න ඕනේ මේ රටේ තියෙන දේශපාලන අස්ථාවර තත්ත්වය හැකිතාක් ඉක්මනින් නිරාකරණය කර ගැනීම සහ ඒකම පසුගිය දවස් කීපය තුළ ඇතිවෙච්ච සමාජ විරෝධී ක්‍රියාවන් වලින් ඈත් වෙලා පසුගිය කාලේ ආරම්භයේ පටන් අපි බලපෑමක් විදියට කරගෙන ආපු මේ සාමකාමී අරගලය තුළට නැවතත් ජනතාව යොමු විය යුතුයි කියන තැන තමයි අපි ඉන්න ඕනේ. යා යුතු මග ලක්මවගේ අභිවෘද්ධිය උදෙසා. කළුතර දකුණ කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේදී ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ ප්‍රජාසත්කාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය විද්‍යාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් එළඹෙන 16 වන දින පස්වරු 2ට වැඩසටහන දියත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ප්‍රධාන බෞද්ධ කටයුත්තක් වශයෙන් බෞද්ධාලෝක වෙසක් උත්සවය හැඳින්විය හැකියි. එය අනුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙහෙයවීමෙන් අද සිට එළඹෙන 17 වනදා දක්වා පෙරවරු 6 සිට 12 දක්වා සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් හා වෙසක් බද්දන්සලක් පැවැත්වෙනවා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටුපොස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක් විය හැකියි. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.